Physics with Lalan YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද දවසේදී මම අර ద్వාර අපි අවසන් කරනකොට මම එතනදී කිව්වා මම සාකච්ඡා කරන්න යන්නේ ඊළඟට මේ සර්වලෝක ద్వාර කියලා වර්ගයක් පිළිබඳව කියලා. එතකොට මම එතන ඉඳලා තමයි අද දවසේ පටන් ගන්නට යන්නේ. සර්වලෝක ద్వාර කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. සර්වලෝක ద్వාර කියලා කියන්නේ අපි ඉගෙනගත්තු ප්‍රධාන ద్వාර වර්ග හතක් තියෙනවානේ. මේකෙදී අපි ඉගෙන ගත්ත අර ප්‍රධානම තුන් දෙනා. අපි කියනවා OR එක, AND එක, NOT එක. එතකොට මේ NOT එකත් එක්ක O එකයි AND එකයි. එහෙම නැත්නම් සහ හෝ ద్వාර එකට එකතු වෙලා හැදෙන ద్వාර දෙකක් ගැන අපි කතා කරා. එකක් NAND එක, අනිත් එක අපි කියනවා NOR එක කියලා. ඒ කියන්නේ නොසහ සහ නොහෝ ద్వාර දෙක. මේ නොසහ සහ නොහෝ ద్వාර දෙක තමයි අපි කියන්නේ සර්වලෝක ద్వාර කියලා. ඇයි ඒකට අපි සර්වලෝක ద్వාර කියලා කියන්නේ? ඒකට හේතුව තමයි අපිට NAND පාවිච්චි කරලා NAND වලින්ම විතරක් පාවිච්චි කරලා අපිට අර ප්‍රධාන ගණිත කර්ම තුන සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ NOT එක, එහෙම නැත්නම් AND එක, OR එක අපි හදා ගන්න පුළුවන් මේ NAND විතරක් මේ ద్వාර පාවිච්චි කරලා. ඒත් බලමු එහෙම පුළුවන්ද කියලා. ඒ වගේම තමයි NOR එක පාවිච්චි කරලා ඔය විදිහටම කරන්න පුළුවන් කියලා මේ අපි ඉස්සල්ලාම ඕගොල්ලන්ට කියනවා. ඉතින් අපි ඉස්සල්ලා බලමු එහෙම කිව්වට මේක එහෙම කරන්න පුළුවන්ද කියන කාරණාව. හරිද? ඉස්සරලා මම යනවා මේ පළවෙනි කාරණාව විදිහට NAND එක පාවිච්චි කරන්න. මේ තියෙන්නේ NAND එක. හරිද? එතකොට NAND එකෙන් අපි බලමු පුළුවන්ද NOT එකක් හදාගන්න. ඔන්න මුලින්ම බලමු NOT එක හැදෙනවද කියලා. NOT එක හැදෙන්න අපි දන්නවනේ NOT එකේදී වෙන්නේ මොකද්ද කියලා නේ. මෙතනට A දුන්නොත් අපිට එන්නේ A dash එක. ඒ වගේ. එහෙනම් ඔන්න මම ගත්ත මුලින්ම NAND එකක්. මේ NAND එකට මම දෙනවා ඉන්පුට්ස් දෙකක් තියෙනවානේ. මේ ඉන්පුට්ස් දෙකටම මම දෙන්නේ එකම සංඥාව. මොකද්ද? A කියන සංඥාව දෙනවා. එතකොට A දුන්නාම මේ පැත්තෙනුත් එන්නේ A, මේ පැත්තෙනුත් එන්නේ A. එතකොට අපි දන්නවා A වැඩි වුණාම එන්නේ Aම තමයි. A.A. A තමයි. ඊට පස්සේ මෙතන dash එකක් එන්නේ. ඒ කියන්නේ A dash එකයි NOT එකක් නේ මෙතන තියෙන්නේ. එහෙනම් ඔන්න අපිට පුළුවන් NAND එකක් පාවිච්චි කරලා NOT gate එක හදලා පෙන්නන්න. මේකෙන් NOT gate එකට අදාළව තමයි තියෙන්නේ. ඒකෙදී අර අපි මේ සංඥා දෙකටම දුන්නේ එකම සංඥාව. ඒ කියන්නේ ප්‍රධාන දෙකටම දුන්නේ එකම සංඥාව. එතකොට දැන් ඊළඟට අපි බලමු අපිට පුළුවන්ද හදාගන්න එක්ක A ධන B නැත්නම් AB. හරිද? අපි මුලින්ම බලමු A ධන B හදාගන්න පුළුවන්ද කියලා. right. A ධන B. try එකක් දීලා බලමු. A ධන B හදනකොට හොඳම දේ අපි හිතමු මේකෙන් දෙන්නෙක් කරගත්තා AB. right. AB අරගෙන දුන්නොත් අපිට පුළුවන් වෙයි. බලමු මෙහෙම. හොඳයි. මේ විදිහට හදාගත්තොත් ඔන්න බලන්න. හරිද? දැන් මම දෙනවා මෙතනට එකක් ඔන්න ඔය විදිහට මේ දෙක එකට කනෙක්ට් කරනවා. එතකොට මේ සංඥාව මම දෙනවා A විදිහට, මේ සංඥාව මම දෙනවා B විදිහට. එතකොට දැන් මේ තියෙන NAND දෙකක්. මේ එන අවුට්පුට් දෙක මම ආයේ ඉන්පුට් දෙකක් විදිහට පාවිච්චි කරනවා තවත් NAND එකකට. අපි බලමු මේකෙන් වෙනවද A ධන B එනවද නැත්නම් AB එනවද දන්නේ නැහැ. හරිද? අපි චෙක් කරලා බලමු. දැන් ඔන්න අතිරේක මෙතනට එන එකයි අතිරේක දෙකක් තියෙනවනේ. අපි මේ දෙක ඉස්සෙල්ලා ලියාගමු. දැන් මේක AB නම් හරිද? ඔන්න AB ගුණිතයේ මෙතන එන්නේ AB ගුණිතයේ අනුපූරකය ඩෑෂ් එක. මෙතනත් එන්නේ එහෙමයි. AB ගුණිතයේ අනුපූරකය. මෙතනට එනකොට එතකොට මේ දෙදෙනාගේ ගුණිතයේ හරිද? ඒ කියන්නේ x1 අපි ගත්තොත් x1 සහ x2 කියන ගුණිතයේ අනුපූරකය. ඔන්න ඔහොම තමයි එන්නේ. හරිද? එතකොට දැන් x1ට අපි ආදේශ කරන්න පුළුවන් මෙතන AB අනුපූරකය මෙතනත් එන්නේ AB අනුපූරකය ආයාගේ ඔන්න ඔය විදිහට. අපි දන්නවා AB අනුපූරකයෙන් වැඩි වුණාම එන්නේ AB අනුපූරකයම තමයිනේ. ඒ කියන්නේ එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට. අර රූල් එකක් මම කියලා දුන්නේ ඔයගලන්ට. යම් කිසි එකක් ඩෑෂ් විදිහට තියෙනවා නම් A ඩෑෂ් වැඩි කිරීම B ඩෑෂ් මෙහෙම හරහාට තියෙනවා අපිට ඒක ලියන්න පුළුවන් කියලා කිව්වා A ධන B. එහෙම නැත්නම් AB ධන AB. කොහොම ලියන්න පුළුවන් කියලා මම ඔබට කියලා දුන්නා මතකද ඔබට? කල්පනා කරලා බලුවොත් AB ධන AB කියලා ලියන්න පුළුවන්. ඒතකොට මෙතන AB ධන AB කියලා කියන්නේ අපි දන්නවා ඒක එකතු කරපුවාම එන්නේ එහෙම නැත්නම් A ධන A කියන්නේ Aමනේ. එහෙනම් එන්නේ අවසානයේදී A. ඒ කියන්නේ මේ ක්‍රමයට ගත්තොත් එන්නේ A ධන B නෙමෙයි. හරිද? AB. ඒතර ඒක අපිට මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. දැන් මම මේ විදිහට හදාගෙන ගියොත් මට ආවේ මේ විදිහට. AB කියලා තමයි ඔන්න ඔහම තමයි එන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක්ත් කරන්න. අපි ඉන්පුට්ස් වලට අපි දීලා බලමු right මෙන්න මේ විදිහට එකම සංඥාව දෙනවා. ඔන්න දැන් බලන්න මොකද වෙන්නේ කියලා මේ විදිහට මේ දෙන්නට එකම සංඥාව දෙනවා. එකම සංඥා මෙතනට A දෙනවා මෙතනට B දෙනවා.
එතකොට මේකට දීලා තියෙන එකම සංඥාවනේ. එතකොට මෙතනින් එන්නේ a dash එකක්. මෙතනින් එන්නේ මොකද්ද? b dash එකක්. එතකොට දැන් x වලයි ඔහොම මේ වෙලා එනකොට x1 ගේ x2 ගේ ගුණිතේ dash එක ගන්නකොට දැන් මට මේකේ output එක බලන්න check කරලා බැලුවොත් දැන් මොකක්ද එන්නේ? a dash b dash වල ගුණිතේ dash එක. ඒතර අපි දන්නා මෙහෙම ආපු ගමන් මොකද්ද වෙන්නේ? එකතුවක් විදියට තමයි එන්නේ. දැන් මේ මොකද්ද? මේක ගත්තොත් කෙලිම අපිට එන්නේ a ධන b විදියට. ඔබට තේරෙනවද? එතකොට දැන් මේ ආකාරයට අපිට දැන් ඔබට මම කලින් පෙන්නවා not එක එන විදිය. ඊට පස්සේ මම ඊටත් පස්සේ පෙන්නවා ab ආපු විදියට. හරිද? ඒ කියන්නේ and එක ආපු විදිය. දැන් මම පෙන්නුවේ or එක ආපු විදිය. මේ හැම වෙලාවෙදී මම පාවිච්චි කරේ මේ වගේ ඔබට තේරෙනවා ඇති මේ වගේ NAND gates තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරිද? ඕන තව NAND gate එකක් අරන් මෙහෙම බලමු මේ NAND gate එක අරන් මම මේකට inputs මෙහෙම ඒක දුන්නොත් මේ එන එක ආයෙ මම දෙනවා මෙන්න මේ විදියට. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් බලමු output එක. A දුන්නොත් අපි දන්නවා මෙතනින් එහා පැත්තට එන්නේ A dash කියලා. හරිද? A dash කියොත් මෙතනටත් A dash එන්නේ මෙතනටත් A dash. එමනේ? right. එහෙම වුණොත් A dash ඊට පස්සේ මෙතනට එනකොට මොකද වෙන්නේ? දෙපැත්තෙන් A dash එන්නේ නේද? A dash කිය Aම තමයි එන්නේ. එතකොට ඒක නම් තේරුමක් නැහැ. හරි. ඒකේ තේරුමක් නැහැ අපිට මෙතනට මෙහෙම දෙමු. මෙතනට දෙනවා A එකක් මෙතනට දෙනවා B එකක්. right. දැන් මොකද වෙන්නේ කියලා බලමු. දැන් මෙතනට එන්නේ AB ගුණිතය. AB ගුණිතය dash එක මෙතනටත් එන්නේ AB ගුණිතය dash එක. මොකද මෙතනින් output එක එන්නේ AB ගුණිතය dash එකනේ. මේ දෙක මෙතනට දෙනවා. එතකොට ඔන්න දැන් මොකද output වෙලා ඉන්නේ AB dash එකේ ගුණිතයේ ආය ඔන්න ඔහම එකක් තමයි එන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් මේක අපිට හදලා ගන්න පුළුවන් AB ධන AB ඔන්න ඔය විදිහට. අපි දන්නවනේ A වැඩි කිරීම B වල dash එක කියලා කියන්නේ මේ A dash වැඩි කිරීම B dash එකේ dash එක කියලා A ධන B නේ. අන්න ඒ වගේ මෙහෙම හිතලා ගත්තොත් AB ධන AB කියලා ගත්ත හැකි. මෙතනදී අවසාන සුළු කිරීමත් AB කියලා එනවා. එතන මේක ඕනනම් ගන්න පුළුවන් ගුණිතයට මේ පරිපතේ මේක ගන්න පුළුවන් එකතුවට. ඒ කියන්නේ AND එකට sorry මේක OR එකට මේක AND එකට මේක NOT එකට. ඒ විදිහට අපිට NAND එක NAND කියන ద్వාර විතරක් පාවිච්චි කරලා අපිට මෙහෙම හදාගන්න පුළුවන්. මූලික තාර්කික ක්‍රමවේද ටික. එහෙම නැත්නම් අපි කියනවා මේ බීජගණිතයේ මූලික ක්‍රමවේද සුළු කිරීමේ ක්‍රමවේද තුනම ගන්නට පුළුවන් වෙනවා. දැන් එහෙනම් අපි බලමු මේ NOR එක පාවිච්චි කළත් පුළුවන්. ඒකත් බලමු චෙක් කරලා බලමු. එතකොට ඒකේ චෙක් කරලා බැලුවොත් දැන් මම මේ කතා කරන්න යන්නේ NOR එක. ඒකෙදී ඉස්සල්ලාම අපි බලමු මෙන්න මෙහෙම දීලා බලනවා. දෙකටම එකම ඉන්පුට් එක දෙනවා. A. අවුට්පුට් එක එනකොට බලමු මොකද වෙන්නේ කියලා. not එකක්ද හැදෙන්නේ කියලා. මෙයත් එතකොට A ධන A. A ධන A වල මොකද වෙලා තියෙන්නේ? sorry. A ධන A වල මෙහෙම dash එක තමයි. A ධන A කියලා කියන්නේ අපි දන්නවා Aමනේ. එතකොට එන්නේ A dash කියලාම තමයි. ඒ කියන්නේ මේක not එක. මේ ඔබ දකින්නේ not එක තමයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. not gate එක තමයි මේ පෙන්නන්නේ. ඊට පස්සේ අපි ආයෙ ගමු අපිට පුළුවන් ද කියලා මෙන්න මෙහෙම පරිපතේ. ඔන්න ඔය විදිහට දෙකටම inputs දෙකක් මෙහෙම දුන්නා. right. මෙහෙම දෙකටම එකම input එක දුන්නා. මෙතන A මෙතන B. right. ඔන්න දැන් NOR එන output එක ආයෙ මම දෙනවා input එකක් විදිහට තව NOR එකකට. දැන් අපි බලමු මේකේ output එක මොනව වෙනවද කියලා. මෙතන A නේ. මෙතන දෙනකොට A dash. මෙතන B නේ. ඒතර B ධන B එකතුව B ම තමයි. ඊට පස්සේ ඒකේ B dash එක. right. ඒතර A dash එකයි B dash එකයි මෙතනට දෙනවා A dash ධන B dash ඒකෙත් dash එක. අපි දන්නා මෙහෙම වුණාම ගන්නලා තියෙනවා මේකෙන්නේ AB කියලා. හරිද? මුලින්ම මම ඉගෙනුවා. එහෙනම් මේ ඔබ දකින්නේ මොකක්ද? මේ ඔබ දකින්නේ AND එක, AND gate එක. මේ පරිපතෙන් අපිට පුළුවන් එනං AND gate එක හදාගන්න. හරිද? එතකොට අර මම කලින් කියලා දුන්නේ අර කියද්දි ගත්ත එකම සංඥාව දෙනවා කියලා මෙන්න මෙහෙම. අපිට පුළුවන් මෙතනට දෙන්න A sorry මේක ගත්තොත් AND එකක් නේද? එහෙනම් මේක අපි මේක NOR එකක් විදිහට හදා ගන්නවා. මෙන්න මම NOR එකක් ගත්ත කියලා හිතන්නකො. මෙතනටත් දෙනවා A මෙතනටත් දෙනවා B. මේ එන output එක අපි එකම විදිහට දෙනවා ආයේ NOR එකකට. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙතන A නම් මෙතන B නම් මෙතන output එක විදිහට එන්නේ A ධන B වල dash එක. මෙතනත් A ධන B වල dash එක. ඒතර A ධන B වල dash එක එකතුවක්. මෙන්න A ධන B dash ධන A ධන B dash වල dash එක. ඒතර අපි දන්නවා මේක ගුණිතයක් විදිහට හැදෙන්න ඕන නේද? එතකොට එන්නේ A ධන B ගුණ කරන්න A ධන B.
A ධන B ගුණ කරන්න A ධන B. ඒතර A ධන B ගුණ A ධන B කියලා කියන්නේ අපි දන්නවා සුළු වෙලා ඉන්නේ A ධන Bම තමයි. ඒතර මේ අවස්ථාව ගන්න පුළුවන් අපිට O ගේට් එක විදිහට. මේ ඔබ දකින්නේ O ගේට් එක. හරිද? දැන් අපිට එහෙනම් not එක තියෙනවා, and එක තියෙනවා, O එක තියෙනවා. පාවිච්චි කරේ අපි මේ no gates විතරමයි. හරිද? ඕන මට මේකත් පොඩි වෙනසක් කරන්න පුළුවන් මේ. මේකිනුත් මට මේ ක්‍රමවේදයටම මට A plus B කියලා හදලා පෙන්නන්න පුළුවන්. කොහොමද හදන්නේ? මම මේ දෙක මෙහෙම එකට කනෙක්ට් කරනවා. කොහොමද කරන්නේ? මෙහෙම. මෙතනින් දෙන ඉන්පුට් එක මෙතනට දෙනවා. මෙතනින් දෙන ඉන්පුට් එක මෙතනට දීලා මේක A මේක B කියලා ගන්නවා. ඒතර බලන්න මේක වෙනස් වෙලා A plus B එන්නේ නැද්ද කියලා බලන්න. හරිද? මෙතනට ඔන්න A B දෙකම දුන්නොත් එහෙනම් මෙතනට A B දෙකම එනවනේ. එහෙනම් A ධන B වල ඩෑෂ් එක. මෙතනටත් එන්නේ A ධන B වල ඩෑෂ් එක. මේ දෙක එකතුව තමයි මෙතනට එන්නේ. එතකොට A ධන B වල ඩෑෂ් එක වතාවක් A ධන B වල ඩෑෂ් එකේත් ඩෑෂ් එක. right? sorry මේක එකතුවක් විදිහට එනවා කිව්වේ නේද? A ධන B වල ඩෑෂ් එකේ ධන A ධන B වල ඩෑෂ් එකේ ඩෑෂ් එක. ඒ කියන්නේ මෙන්න මේකනේ. මම අර කලින් කියප එකම තමයි වෙන්නේ. එතන මේ සම්බන්ධ වෙලා අවසානයේදී උත්තරේ එන්නේ A ධන B. මෙතන දෙන්නෙත් එතකොට A ධන B. එතකොට අපිට මේ සර්කිට් එකම වෙනස් කරලා A ධන B කියලා ගන්නත් පුළුවන්. කොහොම කරත් එකම දේ තමයි වෙන්නේ මේක තේරුම් ගන්නට ඕනේ. කොහොම හරි කමන්නේ මතක තියාගෙන හරි කමන්නේ නැත්නම් හදලා බලලා හරි කමන්නේ යන්න පුළුවන් විදිය උළුවට හරියට දාගන්න. ඔබ තේරුම් ගන්න ඕනේ සර්වලෝක ద్వාරවල මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන් හැකියාව තියෙනවා මූලික සුළු කිරීම ක්‍රම 3. හරිද? දැන් එනම් පැහැදිලි සර්වලෝක ద్వාර පිළිබඳව මම දැන් තවත් වැදගත් කාරණාවකට යනවා. ඒ තමයි ඔබට එක්සෑම් එකේදී මේ MCQ වලට එහෙම එනවා මේ කාල ප්‍රස්ථාරය අඳින්න කියලා ටයිම් ග්‍රාෆ් එක. ඔයගලන්ට තාර්කික ద్వාරයක් දීලා එහෙම නැත්නම් ద్వාර පද්ධතියක් දීලා සමහර වෙලාවට දෙනවා මෙන්න මේ වගේ ටයිම් ග්‍රාෆ් අඳින්න කියලා. මොනවද මේ ටයිම් ග්‍රාෆ් කියලා කියන්නේ? ටයිම් ග්‍රාෆ්. එහෙම නැත්නම් කාල ප්‍රස්ථාර. ඔබට දෙනවා මෙන්න මෙහෙම ඉන්පුට්ස් දෙනවා. A සහ B කියන ඉන්පුට් දෙකක් දෙයි මෙන්න මෙහෙම. ඔන්න ඔය විදිහට දෙයි සමහරලාට ඔබට. ඔන්න ඔය වගේ ඉන්පුට්ස් දෙන්න පුළුවන්. මොකද්ද මේ දීලා තියෙන්නේ? මේ තියෙන කාලයත් එක්ක ඔබට ප්‍රස්ථාරයක් දීලා තියෙන්නේ. මෙතන බිඳුව සහ එක තමයි මේ විකලනය පෙන්නලා තියෙන්නේ. හරිද? මෙතන T1, T2, T3, T4, T5 කියලා ගත්තොත් B සංඥාව ඒ වෙලාවේදී විචලනය වෙන්නේ මෙන්න මේ විදිහට දීලා තියෙන විදිහට. right? එයාගේ විචලනය මෙන්න මෙහෙම ගත්තා කියලා හිතන්න. එයාට අදාළව මෙතනත් එතකොට B සංඥාවෙත් එන්නේ එක බිඳුව මෙන්න මෙහෙම. දැන් කියනවා මේ සංඥාව කෙලින්ම දෙනවලු මේ වගේ AND ගේට් එකකට. AB දෙන්නේ මේ වගේ AND ගේට් එකකට. AB. එහෙනම් මට කියනවා මේ සංයුක්තය එහෙම නැත්නම් සංප්‍රයුක්ත අවසාන ප්‍රතිදානයේ ටයිම් ග්‍රාෆ් එක අඳින්න කියලා. ඒතර ප්‍රතිදානයේ ටයිම් ග්‍රාෆ් එක අඳින්න නම් දැන් ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ මේ පිළිබඳව. දැන් ඔබට තේරෙනවානේ මෙතන මේ ටයිම් ග්‍රාෆ් එක අඳිනකොට හරිද? අඳිනකොට දැන් මේ සංඥා දෙකේ මෙතන පෙන්වන්නේ AND ගේට් එකක්. AND ගේට් එකක් නම් අපි දන්නවා අවසානයේදී එන්නේ මෙතන ගුණිත AB. ගුණ වෙලා එනකොට එනවා විතරයි එක වෙන. ඒ කියන්නේ අපි දන්නවා මෙතන එක වුණොත් විතරයි එක වෙන්නේ. අනිත් සෑම අවස්ථාවකම බිඳුව. දැන් මෙතන බලමු එක වෙන අවස්ථා මොනවද තියෙන්නේ? දැන් මේක ගත්තොත් බිඳුවයි එකයි. එක වෙන්නේ නැහනේ. මෙතන එකයි බිඳුවයි. එක වෙන්නේ නැහැ. මෙතන පෙන්වන්නේ බිඳුව, මෙතන පෙන්වන්නේ එක. එතන මේ graph දෙක මේ සංයුක්ත වෙනකොට ඒක පෙන්වන්නේ බිඳුවයි. මෙතන බිඳුව පෙන්වන්නේ නැහැ. බිඳුව එක පෙන්වන්නේ නැහැ. මෙතන විතරයි එක පෙන්වන්නේ. ඒතර මේකට අදාළව graph එක ඇඳද්දි මම මේ පල්ලෙහාට මම ඇඳගෙන ඉන්නම් මේවා ටික. graph එක ඇඳුත් කෙලිම මෙතනට ආවා. මෙතන විතරක් ඔයාලට සංයුක්තය පෙන්වනවා. ඔන්නෝම තමයි පෙන්වන්නේ graph එක. මේ තියෙන්නේ සංයුක්තය බිඳුව 1. ඔන්න ඔය විදිහට ඔබට ලැබෙනවා මේ ටයිම් ග්‍රාෆ් වගේ ගණන් හදන්න කිව්වොත් MCQ වල මේ වගේ ප්‍රස්තාර පහක් දීලා ඔබට හරියක තෝරන්න කියලා කියයි. හරිද? දැන් එහෙනම් මම ඔබට තව උදාහරණ කිහිපයක් මම දෙන්නම් මේ ටයිම් ග්‍රාෆ් ගැන. හරිද? ඒකට මම ඊට වැඩිය හොඳ හදාගත්ත උදාහරණ කිහිපයක් තියෙනවා. හිතන්න මෙන්න මේ වගේ ටයිම් ග්‍රාෆ් එකක් දුන්නා කියලා ඔබට. ඔබට දෙනවා මෙන්න මේ ටයිම් ග්‍රාෆ් එක. right ඒතොර ඉන්පුට්ස් විදියට දෙන්නේ මෙන්න මෙහෙම. හොඳයි මේක ඇවිල්ලා එතකොට B කියලා දීලා තිනවා 1.0 මෙතන A එතකොට 1.0 අවස්ථා දෙක. හරිද?
එතකොට ඉන්පුට්ස් විදියට දෙන්නේ මෙන්න මෙහෙම එක NAND එකකට දීලා තියෙන්නේ. හරිද? A B NAND එකකට දීලා අවුට්පුට් එක මෙන්න මෙහෙම එකක් තව ගන්න ලස්සන වෙන්න මෙම ෆොටෝ ඉලෙක්ට්‍රික් ඩයෝඩ් එකක් දාලා මේක භූගත කරලා තියෙනවා. හරි? දැන් ඔයගලන්ට කියනවා බල්බේ දැල් වෙන්නේ කුමන කාලාන්තරවලද කියලා හොයන්න කියලා කියනවා. බල්බේ දැල් වෙන කාලාන්තර හොයන්න කියලා කියන්නේ. එහෙම නම් අපි දන්නවා මේ බල්බ් එක දැල් වෙන්න නම් මෙතන 1 වෙන්න ඕනේ. මොකද අපි දන්නවා මෙතන විභවයේ ශුන්‍යයිනේ. මෙතන 1 කියන සංඥාවෙන් පෙන්වන්නේ වෝල්ටේජ් 5 ඒ වගේ තමයි. සාමාන්‍ය වෝල්ටේජ් 5 තමයි පෙන්වන්නේ. එහෙනම් මෙතන සංඥාව 1 වෙන අවස්ථාව විතරයි අපි ගන්න ඕනේ. තේරෙනවා මම මේකේ සංඥාව 1 වෙද්දී තමයි වෝල්ටේජ් 5 පෙන්වන්නේ. හරිද? එහෙමනම් අපි මේකේ ඉස්සලම ප්‍රකාශනය ලියාගමු. ප්‍රකාශනය ලියනකොට එන්නේ AB වල ඩෑෂ් එක. AB වල ඩෑෂ් වල 1 වෙන අවස්ථාව ඔබට මතක ඇති. ට්‍රූත් ටේබල් එක ඇඳලා බලන්න AB ඩෑෂ් වල 1 වෙනවා දෙදෙනාම වෙනස් සංයෝජන. ඒ කියන්නේ එක්ක බිඳුව තිබුණොත් බිඳුව 1 තිබුණොත් 1 බිඳුව තිබුණොත්. ඔය හැම අවස්ථාවකදීම අපිට හම්බෙන්නේ 1 කියලා. එකම අවස්ථාවක් අපිට හම්බෙන්නේ මේ AB ඩෑෂ් වලදී මෙතන 1 කියලා හම්බෙන්නේ නැහැ. ඒ මොකද්ද? දෙදෙනාටම 1 1 හම්බුනොත් 1 1 ගුණිත 1යි. එතන මේක බිඳුවක් වෙනවා. ඩෑෂ් වෙලා තියෙන නිසා බිඳුවක් වෙනවා. එතන මෙතන ඉන්නේ බිඳුව. එහෙමනම් දෙදෙනාම 1 1 තියෙන අවස්ථා ඇවිල්ලා මෙන්න මේයි මෙයයි. T3 වලදී 1 1 තමයි තියෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම 1 1 නෙමෙයි. මෙතන බිඳුව 1 බිඳුව. එහෙනම් මේල අවුට්පුට් එක ගත්තොත් අපිට එන්නේ මේ හැම අවස්ථාවකදීම එක වෙලා මෙතන විතරක් බිඳුව වෙනවා. ඔන්න ඔය විදිහට graph එකේ එන්නේ. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් T1 වල දැල් වෙනවා, T2 වල දැල් වෙනවා, T4 වල දැල් වෙනවා. T3 වල විතරක් දැල් වෙන්නේ නැහැ. එහෙනම් බල්බේ දැල් වෙන කාලාන්තර හරිනේ. T3 හැර අනිත් සියලුම කාලාන්තරවලදී බල්බය දැල් වේ කියලා කියන්න පුළුවන්. හරිද? දැන් උන දෙවෙනි උදාහරණයත් ওই වගේම graph එකක් දීලා තියෙනවා ඔබට හොයන්න කියලා. හරිද? අපි ඒ graph එකත් හැඳලා බලමු. එතන උදාහරණයක් දැන් මම මේ උදාහරණේ දෙනකොටම ඔබ හදන්න උත්සාහ කරන්න. මෙන්න මෙහෙම graph එක දීලා තියෙනවා. right. මෙහෙමයි දීලා තියෙන්නේ මේකේ. හරි. එතන මේක T1, මේක T2, T3, T4. හරිද? එතන මේක බිඳුව 1, මෙතන බිඳුව 1. ඔන්න AB graph දෙක දීලා තියෙනවා. එතකොට දැන් ඔන්න ඉන්පුට්ස් විදියට දෙනවා. මෙතන හැබැයි දීලා තියෙන්නේ මේ NAND එකක් නෙමෙයි දැන් NOR එකක් දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මෙතන එන්නේ A+B වල ඩෑෂ් එක. A+B ඩෑෂ්. එතකොට දැන් ඒ වෙලාවේදී සර්කිට් එක මේ වගේම සර්කිට් එකක් තමයි දීලා තියෙන්නේ. නැවත බල්බේ දැල් වෙන කාලාන්තරය හොයන්න කියලා කියනවා. මේ වෙලාවේදී මෙතන එක වුණොත් නෙමේ අනිවාර්යයෙන් මෙතන පහයි වෝල්ටේජ් ඇවිල්ලා මෙතන බල්බ් එකේ දැල් වෙන අදහස එන්නේ සංඥාව. එහෙමනම් අපි දන්නවා AB වලදී බිඳුව හැර අනිත් සෑමයටම එක තමයි නේ. මෙතන බිඳුව ආවොත් A දන B වලදී මම මේ කියන්නේ O ගේට් එකේ තියෙන්නේ අවුට්පුට් එක. එතකොට බිඳුව ඒ අවස්ථාව විතර අනිත් හැම අවස්ථාවෙ එක එන්නේ. ඔකේ අනිත් පැත්ත වෙනවා මේක මේ NOR එක ගන්නකොට ඩෑෂ් එකක් එනකොට. එතකොට අපි දන්නවා එහෙනම් බිඳුව වෙන අවස්ථාවේදී මෙතන එක වෙනවා. අනෙකුත් සෑම අවස්ථාවකදී බිඳුව වෙනවා. එහෙනම් එකම එක අවස්ථාවයි තියෙන්නේ ඒ තමයි දෙදෙනාම බිඳුව වෙන. ඉන්පුට්ස් දෙකම බිඳුව වෙන අවස්ථාව විතරයි බල්බ් එක දැල් වෙන්නේ. අන්න එහෙම අවස්ථා තියෙන්නේ හොඳට චෙක් කරලා බලන්න. මෙතන තියෙනවා හරි මේ අවස්ථා දෙක හරි. මෙතන බෑ එකයි බිඳුව බෑ මෙතන බිඳුවයි එක මෙතන එකයි එක හරියන්නේ නැහැ. එහෙනම් බල්බ් එක දැල්වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී පමණයි. ඔබ චෙක් කරලා බැලුවොත් හරියටම එනවා T1 කියන අවස්ථාව විතරක් බල්බ් එක දැල් වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට අපිට උදාහරණ ගන්නට පුළුවන්. තව එක උදාහරණයක් විතරක් මම ඔබට දෙන්නම්. හරිද? මේ උදාහරණයක් ඔබ හදන්න බලන්න උත්සාහ කරා. මේකේ දෙනවා ඔබට සංඥා දෙක මෙන්න මේ විදිහට. right සංඥා දීලා තියෙන මෙතන AB දෙනකොට මේකේ කාලාන්තර පහක් දීලා තියෙනවා. මේක A කියලා ගත්තොත් එක බිඳුව මෙතනත් එක බිඳුව මේක B. ඔයගලන්ට දීලා තියෙන තාර්කික පරිපථය තමයි මෙන්න මෙහෙම පරිපථයක්. ඔබට පේනවා ඇති මෙතන ටිකක් සංකීර්ණ වෙන විදිහට දීලා තියෙන්නේ. හොඳේ. ඔන්න ඔහොම දැන් අන්තිම එක්සැම්පල් එකනේ. right. දැන් මෙතන 5 වෝල්ටේජ් කියලා තමයි දීලා තියෙන්නේ.
භූගත කළා නැහැ. එතන 5යි වෝල්ටේජ්. හරිද? මෙතන ඉන්පුට්ස් දීලා තියෙනවා AB මෙතනත් AB. හොඳයි දැන් අපි තේරුම් ගන්න ඕනේ මේක හදන්න කලින් මෙතනට එන්න ඕනේ බිඳුව වෝල්ටේජ් එක. බිඳුව වෝල්ටේජ් එක ආවොත් තමයි මේ බල්බ් එක දැල් වෙන්නේ. හරිද? බිඳුව වෝල්ටේජ් කියලා කියන්නේ අපි දන්නානේ මෙතනට එන සයින් එක බිඳුව කියන එක නෙන්න ඕනේ. බිඳුව කියන අවස්ථාවේ තමයි ඒ සංඥාව තමයි එතනට එන්න ඕනේ. එහෙමනම් අපි ඉස්සෙල්ලා මේකට දාලා F එක හදාගෙන ඉමු. F එක එන්නේ කොහොමද? මෙතනින් එනවා මෙතනට A ධන B. O ගේට් එකක් ඉඳලා මෙතන AND ගේට් එකක් ඉඳලා මෙතන එනවා AB. හරිද? ඒ දෙක මෙතන ගුණිත වෙලා හරිද? A ධන B AB ගුණිත වෙලා ඒකේ ඩෑෂ් එක තමයි එන්න ඕනේ. දැන් තියෙන සංකීර්ණ වැඩක් නේ. එතකොට අපි බලන්න ඕනේ මේ ඒ වෙලාවේදී හොඳට බිඳුව වෙන අවස්ථාව මොකක්ද කියලා මේකට අදාළව. එහෙනම් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ ට්‍රූත් ටේබල් එක පිළිබඳ පොඩි අවබෝධයක් තියෙන්නත් ඕනේ. AB වලට අදාළ වෙන්නේ මොකක්ද? A ධන B වලට අදාළ වෙන්නේ මොකක්ද කියලා පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඔබට AB ඉන්පුට්ස් වල ගත්තොත් මෙතන එන්නේ ඔබට මතක නම් හරිද? A ධන B එනවා මේ බිඳුව අවස්ථාවේ නම් බිඳුවම තමයි එන්නේ අනිත් තැන 1 1 එනවා. මෙතනදී බිඳුව අවස්ථාවේ හොම් බිඳුව ඉඳලා මෙතන විතරක් 1 වෙනවා. ඒතර මේ දෙකේ ගුණිතය ගත්තොත් අපිට එන්නේ මෙතන මේ දෙකේ ගුණිතය ගත්තොත් එන්නේ බිඳුව මෙතන 1යි. එතකොට ගුණිතයේ ඩෑෂ් එකනේ. එහෙනම් x ඩෑෂ් එක අපිට එන්නේ 1 1 1 බිඳුව. එහෙනම් බිඳුව වෙන එකම අවස්ථාවයි එන්නේ. ඒ තමයි කොයි අවස්ථාවද? මෙන්න මේ අවස්ථාව. පල්ලෑම අවස්ථාව. පල්ලෑම අවස්ථාවේදී ගත්තොත් AB වල එන්නේ කොහොමද? ඔබට මතක නම්. AB වල එන්නේ 0.2 1 1 මෙතන 0.1 0.1. ඒ කියන්නේ AB වල අවස්ථා දෙකේදී මේ 1 1 එන්න ඕනේ. මේක තමයි යාගේ ට්‍රූත් ටේබල් එක. මේ තියෙන A සංඥාව දෙන විදිහ B සංඥාව දෙන විදිහ ඊට අදාළව A ධන B සංඥාව වෙන්නේ මෙහෙමයි. AB සංඥාව වෙන්නේ මෙහෙමයි. AB වලයි A ධන B වලයි ගුණිතයට අදාළ සංඥාව මේ තියෙන්නේ. ඒ ගුණිතේ ඩෑෂ් එක තමයි මේ සංඥාව. හරිද? දැන් එහෙනම් අපි මේකට අදාළව බැලුවොත් එහෙම අපිට එනවා ටයිම් ග්‍රාෆ් එක 1 1 වෙන අවස්ථාව වෙන්නේ මේ අවස්ථාව හරි 1 1 ඒ වගේම මේ අවස්ථාව. එහෙනම් ඒ අවස්ථා දෙකේ විතරයි බල්බ් එක දැල් වෙන්නේ. මොකද 1 1 සංඥාව වෙන්නේ ওই විදිහටනේ. එහෙමනම් අපි කියනවා T1 හා T4 වලදී විතරක් බල්බ් එක දැල් වෙනවා කියලා. ඔබට සම්ප්‍රයුක්තය ඇඳලා බලන්නත් පුළුවන්. මේ වේලාව විතරයි එයාට මේ විදිහට උච්ච සංඥා හම්බෙන්නේ. එයයි මෙයයි 1 1 හම්බෙනවා. අනිත් හැම සංඥාව බිඳු වෙලා යනවා. තේරුණාද? එතකොට ওই විදිහට අවස්ථාවේදී අපිට එනම් බල්බ් එක දැල් වෙනවා කියලා ගන්න පුළුවන්. right. ඔච්චරයි. එහෙනම් තේරුම් ගන්නට පුළුවන් නේ කතන්දරය මොකද්ද කියලා නේ? right. එහෙනම් ওই කතන්දරය ඔහොම ඔළුවේ තියාගෙන අපිට පුළුවන් ඊළඟට යන්නට තවත් මේ වගේ පරිපත පාවිච්චි කරලා. හරිද? මේ තාර්කික පරිපත වලට මූලික වෙන තාර්කික දොහාර වලින් හදාගත්තු පරිපත තියෙනවා. මේ අපිට කියන සංයෝජක පරිපත කියලා. මේ සංයෝජක පරිපත පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ පරිපත ගොඩනගන්න. සත්‍යතාවගු වලින් පරිපත ගොඩනගන විදිය, රයිට් ප්‍රකාශන වලින් සත්‍යතාවගු වන්න වගේ කාරණා ටිකක් සාකච්ඡා කරන්න තමයි ඊළඟට මම යන්නට උත්සාහ කරන්නේ. හොඳයි අපි එහෙනම් ඊළඟට සාකච්ඡා කරන්න යමු. මම අර කලින් කිව්වා වගේ මේ වගේ වගුවක් සත්‍යතාවගුවක් දුන්නාම කොහොමද ප්‍රකාශනයක් ගොඩනගන්නේ? ඒ වගේම ප්‍රකාශනයක් දුන්නාම බීජ ප්‍රකාශනයක් දුන්නාම කොහොමද පරිපතයක් ගොඩනගන්නේ? ඒ වගේම තාර්කික පරිපතයක් දිහා බලාගෙන කොහොමද අපි ආය නැවත වගුවක්? අන්න ඒ වගේ කාරණා කිහිපයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපිට මේ කරන්න පුළුවන් දේවල් මේ සම්බන්ධව ඔබට එක්සෑම් එකේදී එන්න පුළුවන් ගණනය කිරීම කොයි විදිහට දෙන්නේ, කොයි ක්‍රමයකට දෙන්නේ කියන එක මම පොඩ්ඩක් මෙහෙම පැහැදිලි කරන්නම්. අපිට මුලින්ම එන්න පුළුවන් මේ වීජීය ප්‍රකාශනය. හරිද? වීජීය ප්‍රකාශනය එහෙම නැත්නම් මුලින්ම අපි ලියමු සත්‍යතා වගුව. සත්‍යතා වගුව. සත්‍යතා වගුව මම මේ විදිහට ගත්තොත් ආය අපිට ලියන්න පුළුවන් වීජීය ප්‍රකාශනය. right? මේ තමයි අපිට මේ සාමාන්‍යයෙන් අපි මේ දැන් මේ වෙනකොට ඉගෙන ගත්ත කාරණා ටික. සත්‍යතා වගුව ගැන අපි ඉගෙන ගත්තානේ. වීජීය ප්‍රකාශනයක් අපි ලියාගන්න ඉගෙන ගත්තානේ ඕනම තාර්කික පරිපතයකට නේ. ඒතර ඕනම තාර්කික පරිපතයකට සත්‍යතා වගුව කියලා එකක් තියෙනවා. වීජීය ප්‍රකාශනය කියලා එකක් තියෙනවා. එතකොට යාට අදාළ පරිපතය තියෙනවා. මේ තියෙන තාර්කික පරිපතය. ඔන්නෝම ගන්න පුළුවන්. මේ තුන් දෙනාම එකිනෙකට බැඳිලා තියෙන්නේ. එතකොට අපිට මේ එක්සෑම් එකේදී එන්නේ මෙන්න මෙහෙම. සත්‍යතාව වගුව දීලා ඔබට කියයි වීජීය ප්‍රකාශනය ගොඩනගන්න කියලා. කරන්න පුළුවන්. සත්‍යතාව වගුව දීලා ඔබට කියයි තාර්කික පරිපතය ගොඩනගන්න කියලා. හැබැයි එකපාර ගොඩනගන්න බෑ. මතක තියාගන්න වීජීය ප්‍රකාශනය ගොඩනගලා එතනින් තමයි මෙතනට යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වීජීය ප්‍රකාශනය දුන්නොත් තාර්කික පරිපතය ගොඩනගන්න පුළුවන් හැකියාවක් තියෙන්නට ඕනේ. ඕකේ අනිත් පැත්තත් පුළුවන්. තාර්කික පරිපතය දුන්නොත් අපිට පුළුවන් වෙන්න ඕනේ වීජීය ප්‍රකාශනය ගොඩනගන්න. හරිද? ඒ වගේම තාර්කික පරිපතය දුන්නොත් අපිට පුළුවන් වෙන්න ඕනේ සත්‍යතාව වගුව ගොඩනගන්න. ඒකත් එකපාර බෑ. අපි වීජීය ප්‍රකාශනය ගොඩනගාගෙන වීජීය ප්‍රකාශනයෙන් අපි යන්න ඕනේ සත්‍යතාව වගුවට.
ඔන්න ඔය විදිහට ගත්තොත් අපිට ගණිත කර්ම නෙමෙයි මේක. අපිට මේ ප්‍රශ්න එන්න බලන ක්‍රමවේද 6ක් තියෙනවා. රයිට්? අපිට ඉදිරියට යෑමට 3ක් තියෙනවා. ආපසු වීමට 3ක් තියෙනවා. ක්‍රමවේද 3ක්. ඒතර මේ ආකාරයට අමතරව තවත් එක ආකාරයක් තියෙනවා. ඒ තමයි අපිට සාමාන්‍යයෙන් අර මම මුලදී හැදුවේ එක එක සේවාදායකයෝ ඇවිල්ලා අපිට එක එක අවශ්‍යතාවයන් පරිදි පරිපත හදන්න කියලා ඒ වෙලාවට අපිට සමහර ලාවට ප්‍රශ්නේ දීලා ගැටලුව දීලා ඊට අදාළ පරිපතේ නිර්මාණය කරන්න කියලා කියනවා. අන්න එහෙම ගැටලුවොත් එන්න පුළුවන්. හරිද? ඔය වගේ ප්‍රධාන 7ක් තමයි තියෙන්න එන්න පුළුවන්. එහෙනම් අපි මේ ප්‍රධාන 6 පිළිබඳව ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඉමු. හරිද? සරලව සාකච්ඡා කරලා ඉමු. දැන් එහෙනම් මම මුලින්ම පළවෙනි උදාහරණය ඔබට දෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? මම මුලින්ම ප්‍රකාශනයකින් වගුවක් ගන්න දෙනවා. ඔබට මම මුලින්ම ඔන්න VJ ප්‍රකාශනය දෙනවා. ඒකෙන් සත්‍යතා වගුව ගන්න තමයි තියෙන්නේ. truth table එක. උදාහරණයේ විදිහට මම දෙන්නම් මෙහෙම ප්‍රකාශනයක්. හරිද? x සමානයි a-bc ධන ab-c ඔන්න ඔහොම එකක් තමයි දෙන්නේ. දැන් මෙන්න තියෙන VJ ප්‍රකාශනය. මේකට අදාළ සත්‍යතා වගුව අඳින්න ඕනේ. දැක්කාම ටිකක් එන සංකීර්ණයි වගේ නේද? රයිට් ඔබට පේනවා හැබැයි මෙතන ඉන්පුට්ස් කීයක් තියෙනවද? ඉන්පුට්ස් තියෙන්නේ 3යි. ඉන්පුට්ස් 3යි නම් ඒ කියන්නේ ප්‍රධානය කිරීම 3ක් තියෙනවා නම් ප්‍රධානය කිරීමේ අවස්ථා තියෙන පුළුවන් අවස්ථා ගන්න හොයාගත්ත හැකි 2 3 කියන්නේ අපි දන්නවා 8යි. පවතින පුළුවන් අවස්ථා ගන්න 8යි. එහෙනම් truth table එකේ අපි දන්නවා මෙන්න මෙහෙම තමයි එන්නේ A B C ඔය ආකාරයට තමයි එන්න ඕනේ. හරිද? කොහොමද එන්නේ අපිට බිඳුව රයිට් අවස්ථා 8යිනේ. මෙතන බිඳු 2යි. රයිට්. ඒ විදිහට ඊට පස්සේ ආයෙ මෙතන එන්නේ බිඳුව 1යි. ඔන්න ඔය ආකාරයට තමයි එන්නේ. හරිද? දැන් එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් අපිට තියෙන වගුව නිර්මාණය කරන්න විතරයි පරිපදේ නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපි බලමු මේකේ අවස්ථා 3කට යන්න වෙන අවුට්පුට් එක ගන්න කලින්. මොකද්ද ඉස්සෙල්ලා මෙන්න මේ අවස්ථා ටික අපි වෙන වෙනම ගමු. ගත්තොත් මෙතන එන්නේ a-bc. මෙතන එන්නේ ab-c. මෙතන abc. ඊට පස්සේ ওই තුනේම එකතුව තමයි අවසානයේ මෙතනට එන්නේ. ඔන්නෝම තමයි එන්නේ. එතකොට මේකේ ගත්තොත් ඩෑෂ් එක ගැන හිතන්න ඕනේ. දැන් මේකේ ඩෑෂ් එක මොකද්ද? ඔබට තේරෙනවා මේකේ ඩෑෂ් එක එන්නේ 1යි. 1.2කින් වැඩි වුණාම එන්නේ ආය නැවත බිඳුවම තමයි. දැන් ඔක චෙක් කරගෙන දාන්න වෙනවා. හරිද? දැන් ඒ වගේම ගත්තොත් මේකත් එහෙමයි. මෙතන සෑමීටම 1 වෙනවා. මෙතන කොහේ හරි බිඳුවක් තිබ්බොත් බිඳුව තමයි මේ. මෙතන 1 වෙනවා. මෙතන විතරක් මෙතනත් එකේව දෙකක් තියෙන. එහෙනම් මෙතන 1යි. මෙතන බිඳුව වෙනවා. අනිත් ඔක්කොම බිඳුවයි. මේ ඔක්කොම බිඳුව වෙනවානේ. එහෙනම් මෙතන A dash එක යන්නේ තියෙන ඔක්කොම බිඳුව වෙනවා කියන්නේ ගුණිත වෙලා තියෙන. එහෙනම් ඔක්කොම බිඳුව වෙලා තමයි. ඒක ඔබට තේරුම් ගන්න පුළුවන් නේ. මෙතන එක මේක අවස්ථාව 1 කියලා. එතකොට A B dash. ඔන්න B dash මෙතන 1 වෙනවා. දෙපැත්තේ බිඳුව තියෙන නිසා බිඳුවයි. මෙතන 1 වුණාට වැඩක් නැහැ. මෙයා බිඳුවක් තියෙනවා. මෙතන ආයි බිඳුව වෙනවා. එහෙනම් ආයි බිඳුවයි. මෙතන බිඳුව වෙනවා. වැඩක් නැහැ නේද? මෙතන 1 වෙනවා. මෙතන බිඳුවක් තියෙන නිසා බිඳුවයි. මෙතන 1 වෙනවා. දෙපැත්තෙම 1 තියෙන නිසා 1යි. බිඳුව වෙනවා. මෙතන බිඳුව වෙනවා. ඊට පස්සේ මෙතන ABC ගමු. ABC ගුණිතේ ලේසියිනේ. මෙතන බිඳුවයි නැවත බිඳුවයි එකම එකක් විතරක් එක අවස්ථාවක එක කියලා එනවා. ඒ තමයි 15ම අවස්ථාවනේ. ඒතර මේකේ දැන් එකතුවනේ තියෙන්නේ. එකතු වෙනකොට ඔක්කොම බිඳුව එන්නේ මේ. බිඳුව වෙනවා 4 වෙනි අවස්ථාව 1 වෙනවා. 5 වෙනි අවස්ථාව බිඳුවයි, 6 වෙනි අවස්ථාව 1 වෙනවා, 7 වෙනි අවස්ථාව බිඳුවයි, 8 වෙනි අවස්ථාව 1 වෙනවා. ඔන්න ඔය ආකාරයට අපිට සත්‍යතාව වගුව ගොඩනගන්නට පුළුවන් වෙනවා. තේරුණාද? ඒතර අපිට අවශ්‍ය වෙන්නේ මේ ඉන්පුට්ස් 3යි. මේ අවසාන එකයි තමයි ඕන වෙන්නේ. මේක තමයි යාට අදාළ සත්‍යතාව වගුව. ඔන්න ඔහොම විවිධාකාර ගණන් දෙන්න පුළුවන්. හරිද? මම එක උදාහරණයක් විතරයි මේ අවස්ථාවේ යටතේදී සාකච්ඡා කරේ. ඒතර මේවා එච්චර අමාරු ගණන් නෙමෙයි. හරිද? එහෙනම් අපි යනවා ඊළඟට මේ වගුවක් දීලා කොහොමද ප්‍රකාශනයක් ගොඩනගන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න. ඒක මට පුළුවන් මේ වගුවෙම පැහැදිලි කරන්න. මම තව උදාහරණයකුත් ගන්නවා ඒකට. දැන් මේ අපි තියෙන සත්‍යතාව වගුවනේ. දැන් මේ තියෙන අපිට දුන්න උදාහරණය. එතකොට මේ තමයි අපි කලින් දෙලා තිබෙත් ප්‍රකාශන දිහා බලාගෙන තමයි සත්‍යතාව වගුව ගොඩනැගුවේ. දැන් මේක අනිත් පැත්ත කරන්න කියන මොකක්ද? වගුව දීලා තියෙනවා සත්‍යතාව වගුව ප්‍රකාශනය ගොඩනගන්න කියලා කියන්නේ. හදන විදිය හරියට මතක තියාගත්තොත් මම මේක කලිනුත් පළවෙනි වීඩියෝෙකුත් මම මේක පැහැදිලි කළා. අර ඕගේට් එකක් සම්බන්ධව මේ සාකච්ඡා කරනකොට ඒ වෙලාවේදී මම පැහැදිලි කරා අර A දන B කියලා පෙන්වන්න මම අර එහා පැත්තෙන් ආපු ප්‍රකාශන ඔක්කොම ගොඩනගාගෙන එකතු කරන් ගියේ. ඒකෙදිත් පැහැදිලි කරපු නිසා මම හිතනවා මේක ඔබට අමාරු වෙන එකක් නැහැ කියලා. මේකේ මම ප්‍රතිදානයේ දිහා තමයි බලන්නේ. ප්‍රතිදානයේ දිහා බලපුවම එක වෙන අවස්ථා ටික මම බලනවා.
ඒ එක වෙන අවස්ථාවේදී ඔබට පුළුවන් මේ සියලුම එක වෙන අවස්ථාවලට අදාළ ප්‍රකාශනය මෙතන ගුණිත විදියට හදාගන්න. මේ තියෙන්නේ. මෙතන තියෙනවා එක වෙන අවස්ථාව, මේ තියෙන ඊට අදාළ 4 වෙනි අවස්ථාව, 6 නැවත 6 වෙනි අවස්ථාව එක වෙනවා. නැවත 8 වෙනි අවස්ථාව. එතකොට අපි ගන්න මේවල ගුණිත. මෙතන ගත්තොත් අපි පළවෙනි ප්‍රකාශන F1 කියලා ගත්තොත් මෙතන එන්න ඕනේ. මෙතන එක හැදෙන්න ඕනේ මේ තුන් දෙනා ಗುಣ වෙලා. එහෙම වෙන්න නම් මෙතන බිඳුව තියෙන්න බෑනේ. ඒක එක වෙන්න එපා. එහෙනම් මේක A dash වෙන්න ඕනේ. මෙතන එන්නේ A dash වතාවක් BC. BC එක තිබුණා. ඒක ගන්නට ඒ විදිහටම හරි. F2 මෙතනට ගන්නවා. එතකොට මෙතනත් එක හැදෙන්න ඕනේ. එහෙනම් මෙතන මෙයාව dash වුණා නම් හරි. B ව dash වෙන්න ඕනේ. එහෙනම් A B dash C. මෙතනදී කවුරුත් එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙනම් F3 එනවා ABC කියලා. මොන ඔය ආකාරයට. දැන් එහෙනම් අපිට තියෙන්නේ මෙයා ගත්තු මේ එක කියන සංඥාව ආපු මේ අවසන් ප්‍රතිදාන තුන එකට එකතු කරගත්තා නම් හරි මේ ප්‍රකාශන තුන එකට එකතු කරගත්තා නම් අපිට අවසන් එකේ එනවා A-BC ධන AB-C එතන ABC ඔය තුන් දෙනාගේ එකතුව. ඒතර මම හිතනවා අපිට අවශ්‍ය කරන ප්‍රකාශනය ලැබිලා තියෙනවා කියන කාරණාව පැහැදිලි. හරිද? මම මේකට තව උදාහරණයක් දෙන්නම් මේ O ద్వාරය. O ద్వාරයක් දීලා O ద్వාරයට අදාළව මම ගන්න මෙන්න මේ ඒකෙත් මම ගන්නම්. ඒතර මම මේ අරන් තියනවානේ ඉන්පුට්ස් තුනේ එක ප්‍රධාන තුනේ නම් අවස්ථා 8යිනේ. මම ඒකම ගන්නම් මේ වෙලාවේ උදාහරණ විදියට. හරිද? ඒකම ගත්තොත් මේ වගුවම ගත්තොත් මෙතන ABC මම මේ මොකක්ද ගන්නන්නේ O ගේට් එකට. හරිද? O ගේට් එක ගැන අපි දන්නවනේ එන්න ඕනේ ප්‍රකාශන A ධන B නේ. අපි බලමු A ධන B එනවද කියලා. හරිද? මොන දැන් වගුව මම ඉස්සල්ලා දෙන්නම් O ගේට් එකට දාලා වගුව කොහොමද දෙන්නේ අපිට? මතක ඇතිනේ. O ගේට් එකේ මෙතන බිඳුවයි මේ අනිත් ඔක්කොම එක වෙනවා. දැන් ඉතින් සංකීර්ණයි. දැන් කෙනෙක්ට හිතන්න බලන්න මේක හදන්න කිව්වොත් පිස්සු හැදෙනවනේ මේකේව කොච්චරක් තියෙනවද? එකේව 7ක් තියෙනවනේ. මේ 7ටම ලියා ගන්න වෙනවා. 7ටම ලියාගමු අපි. කරන්න දෙයක් නැහැ. හරි? 7ටම ලියාගත්තොත් ඔබට එන්නේ මෙතන මෙයාව ඔබට තේරෙනවා ඇති A-B-C. මෙතන මොකද එන්නේ? A-B-C. හරියට ලියා ගන්න ඕනේ. මෙතන A-B-C. මෙතන A-B-C. එකක්වත් වරද්ද ගන්න එපා. මෙතන A-B-C. මෙතන A-B-C. මෙතන A-B-C. ඔන්න ඔය අවස්ථා 7ම දැන් අපි එකට එකතු කරොත් තමයි අපිට සම්ප්‍රයුක්තය හම්බෙන්නේ. එහෙනම් අපි එකතු කරමු A B මම ලියාගෙන යන්න කියන්නේ නැතුව right හරි ඔය විදිහට දැන් ඔන්න මම 7ම ලියාගත්තා එකතු කරලා. දැන් මම බලනවා මේක මේ A ධන B ආකාරයට ගේන්න පුළුවන්ද කියලා. දැන් මෙතනින් පස්සේ මේ සිලබස් එක ඇතුලේ මේ මම මේ කියන කතා කරන කොටස නැති වුණාට අනිවාර්යෙන් සිලබස් එක ඇතුලේ උන්තුමනාට ඔබ දැනගෙන තියෙන්න ඕනේ මේවා හදන්න. හරිද? ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න මේවා හදන්න. දැන් මම මේකේ කරනවා මෙන්න මෙහෙම දෙයක්. right මම බලනවා මේකේ සුළු කරගන්න පුළුවන් ක්‍රම පොඩ්ඩක් මේකේ චුට්ටක් චෙක් කරලා බලමු. හරිද? මෙතන පොදු හරේ විදියට ගන්න පුළුවන්. මෙතන පුළුවන් මේ දෙන්නා පොදු හරේ විදියට ගන්න. ආයෙ පුළුවන් මට B dash C නේ. right. A dash B dash පුළුවන්. මෙතන පුළුවන් පොදු හරේ ගන්න. right. ඒ වගේම පුළුවන් A dash B. මෙතනත් පුළුවන් පොදු හරේ ගන්න. එහෙනම් මම මෙතන ගත්තොත් A dash B dash C. මෙතන A dash B කියන එක එළියට ගත්තොත් හරිද? A dash B කියන එක මේ දෙන්නගේ මේ එළියට ගත්තොත් ඉතුරු වෙන්නේ C ධන C dash. මෙතනින් මෙතනත් අපිට එළියට ගන්න පුළුවන් AB dash කියන එක. ඒතර ඉතුරු වෙන්නේ C ධන C dash. මෙතනිනුත් එළියට ගන්න පුළුවන් මට AB කියන එක ඉතුරු වෙන්නේ C dash ධන C. අපි දන්නවනේ C ධන C dash කියලා කියන්නේ එකයි. හරිද? අනුපූරකයයි ඊට අදාළ පූරකය එකතු වෙනකොට එකක් කියලා තමයි එන්නේ. එහෙනම් මෙතන එන්නේ A dash B dash C ධන A dash B. මෙතන AB dash මෙතන AB. ඔන්න ඔහම තමයි එන්නේ. අපි බලමු තව අපිට මොකද්ද මේක සුළු කරගන්න පුළුවන්. මෙතන A එළියට ගත්ත හැකි. A එළියට ගත්තොත් මෙතන එනවා B dash ධන B. මෙතන එන්නේ එතකොට A dash B A dash B dash C. හරිද? එතකොට මෙතන එකයි. දැන් මොකද වෙන්නේ? A dash B dash C. ඔන්න ඔහම එකක් තමයි එන්නේ දැන්.
දැන් මොකද කරන්නේ මෙතන? මෙතන දැන් ඔන්න A එකක් තියෙනවා. අපිට අවසානයේ මේ ධන B කියලා තමයි හදාගන්නත් ඕනේ නේ. මෙතනට ආවට පස්සේ තමයි මේ ගාන වරද්ද ගන්නට යන්න ඕනේ. මෙතනත් මේක ගාන කිහිපවතාවක් මමත් හදලා බලුවාම තමයි හරි උත්තරයට යන්න පුළුවන් උනේ. ඒක නිසා කල්පනා කරන්න ඕනේ මේක හදලා බලන්න කිහිපවතාවක් ඔබට උත්තරේ එන එකක් නෑ. මෙන්න මෙතනින් පස්සේ. මෙතනින් පස්සේ ඔබ උත්සාහ කරන්න මෙන්න මේ වගේ දෙයක් කරන්න. මොකද මෙතන A-B-C කියන එක කොහොමද අයින් වෙන්න ඕනේ. හරිද? එහෙම අයින් කරන්න මෙන්න මෙතනට මම දාන්න පුළුවන් A-B කියන එකට දාන්න පුළුවන් C එකක් දාගත්තොත් මට පුළුවන් C දාන එක කියලා දාගන්න. මෙතන A හොම්ම තියෙද්දි ඒ C දාන එක කියලා කියන්නේ එකයිනේ. එක වැඩි කුරේ මේ A-B කියන ආය නැමෙත A-B එන්නේ. මේක සුළු කරලා බැලුවොත් අපිට එනවා A-B-C ධන A-BC ධන right. ඒ වගේම මෙතන එනවා A-B ධන A. හරිද? එතකොට දැන් අපිට පුළුවන් මෙතන A-C කියන එක පොදු නිසා right මේ දෙන්නම සුළු කරගත්තොත් අපිට එනවා එතන A-C එළියට ගත්තොත් B ධන B කියලා එනවා right. මෙතන එනවා A-B ධන A. ඔන්න ඔය විදිහට. දැන් මේක සුළු වෙච්ච ගමන් දන්නවා එකයිනේ. A-C ධන A-B ධන A. දැන් මෙතන C එකක් තියෙන නිසා මට මෙතන C එකක් ගෙන්න ගන්න ඕනේ. එහෙමනම් මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ? මම මේ A ට දාගන්නවා C ධන 1 කියලා එකක්. එතකොට එනවා A-C A-B ධන AC ධන A. එතකොට මෙතනින් හැදෙනවා C එකක්. C එළියට ගත්තොත් A ධන A', මෙතන A-B ධන A. මෙතනින් එනවා C එක. හරිද? මට පුළුවන් ආයේ A වෙනුවට දාන්න B වලින් B ධන 1. එතකොට ඔබට A-B ධන AB ධන A. දැන් ඔබ දන්නවනේ හොඳට මෙතන A-B ධන AB වලින් B විභක්ත කරොත් A'. එතකොට සුළු වෙලා ලස්සනට උත්තර එනවා මෙතන. මම මෙතන ලිව්වොත් A ධන B ධන C කියලා තමයි අවසාන උත්තරය. හරිද? මේකෙන් B විභක්ත කරොත් A' ධන A කියලා නෙන්නේ. ඒ කියන්නේ එකයි. A ධන B ධන C. එතකොට මෙන්න මෙතනදී මටත් දැන් හදාගෙන යනකොට මෙතනත් ආය වැරදුනා. ඒ කියන්නේ වරදින්න හේතුව තමයි මෙතනින් යද්දී මම මෙතන සුළු කරගන්න නැතුව මේ දැන් මොකද A-B C කියලා තුන් දෙනෙක් ඉන්නවනේ. මෙයාව අයින් කරගන්න A-B තමයි එතනට තමයි C එකක් දාගෙන හදාගෙන යන්න ඕනේ. එහෙම නැතුව මේක හදාගන්න ගියත් සංකීර්ණ වෙනවා. උත්තරේට එන්න හරි අමාරු වෙනවා. හරිද? ඒතර එහෙනම් මෙතන එන්නේ ඇත්තටම මේ O ගේට් එක ඉන්පුට්ස් තුනක නිසා A ධන B ධන C ඔය ආකාරයට අපිට ගන්නට පුළුවන් වෙනවා. ඒක උදාහරණයක් විදිහට මම මේ කිව්වේ. හරිද? දැන් මම මේ ගත්තේ වගුවෙන් ප්‍රකාශනය. දැන් වගුවෙන් ප්‍රකාශනයට ගියේ මම දැන් මම යමු ඊළඟට. ඊළඟට මම ඔබට උදාහරණයක් දෙන්නම්. මෙන්න මේ අවස්ථාව සඳහා right මම දැන් ඔබට උදාහරණයක් දෙනවා වගුවෙන් පරිපතයකට යන්න. හරිද? හොඳයි. දැන් ඊළඟට යන්න අපි වගුවෙන් පරිපතයකට. හරිද? වගුවෙන් පරිපතයකට යද්දි මම ඔබට උදාහරණයක් විදිහට දෙන්නම් මේ XOR එකට අදාළව උදාහරණ. මෙන්න මේ වගේ වගුවක්. මතකද ඔබට XOR එකට අදාළ අර ඉන්පුට්ස් එන්නේ සත්‍යතා වගුව මෙන්න මෙහෙම නෙන්නේ. A B C කියලා ගත්තොත් මෙතන 0.01 ගත්තොත් මෙතන අපි දන්නවා 0 වෙනවා මෙතනත් 0 වෙනවා මැද 1 වෙනවා. ඔන්න ඔහම තමයි XOR එකේ එන්නේ. හරිද? එතකොට මේකට අදාළව අපි කොහොමද පරිපතය ගොඩනගන්නේ? පරිපතය ගොඩනගන්න නම් ඉස්සෙල්ලම තේරුම් ගන්න අපි කරන්න ඕනේ අර ප්‍රකාශනය. මෙතනින් එකපාර පරිපතයට යන්න බෑ. මැද තියෙන VG ප්‍රකාශනය ගොඩනගන්න ඕනේ. මෙතනත් එකනේ. එහෙනම් මෙතන එක හදන්න මෙතන ඉන්න ඕනේ A-B මෙතන ඉන්න ඕනේ AB dash ඔය දෙක. එහෙනම් සංප්‍රයුක්තය එන්නේ මෙන්න මෙහෙම එකක්. A-B ධන AB dash. දැන් මේක තමයි අපේ පරිපතයට අදාළ මේ බූලියානු බීජ ප්‍රකාශනය වෙන්නේ. හරිද? දැන් පරිපතය අඳින්න පුළුවන් දැන් අපිට ඉන්පුට්ස් දෙකයිනේ දෙන්න ඕනේ. අවසානයේ එන්න මෙන්න මේ වගේ දෙයක් එකතු කරන්න. එකතු කරන්න අපි ගාව තියෙන්නේ මොකද්ද? එකතු කරන්න අපි ගාව තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. නොට් එකක් එහෙම දාන්න එපා. හරිද? මොකද ඩෑෂ් එකක් නැහැ. ඩෑෂ් එකක් තිබ්බනම් නොට් එකක් දාන්න පුළුවන් මෙතන. එතකොට අපිට එන්නේ නම් මෙන්න මේ වගේ දෙකක් මේ වගේ O ගේට් එකක් තමයි දාන්න ඕනේ. එහෙනම් අවසානයේදී අපිට මේ රිසල්ට් එක එනවා. ඔය කියන රිසල්ට් එක අපිට ගන්න පුළුවන්. ඒතර එකතු කරන්නේ කවුද මේ දෙන්නවා. එහෙනම් මෙතනට එන්න ඕනේ A-B එකයි AB dash එකයි. එතකොට A-B එකක් හදනවා කියලා කියන්නේ මෙතන ගුණිතයක්නේ. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන් මෙතන AND එකක් තමයි දාලා තියෙන්නේ. AND එකක් දාලා තියෙන්නේ මෙහෙම. එතකොට මෙතනට එන්න ඕනේ A dash එකක් මෙතනට එන්න B එකක්. මෙතනටත් AND එකක් එන්නේ. හරිද? මෙතනට එන්න ඕනේ A එකක් මෙතනට එන්න ඕනේ B dash එකක්.
එතකොට අපි දන්නවා B dash එකක් දෙන්න නම් අපි දන්නවා එතනට දෙන්න ඕනේ මෙහෙම not එකක්. right. A dash එකටත් අපි දෙන්න ඕනේ මෙහෙම not එකක් දුන්නා නම් හරි මේක A වලට connect වෙනවා. මෙයා ආවිල්ලා ලස්සන්ට මෙහෙම A වලට connect වෙනවා. මේ තියෙන්නේ A. එතකොට B කියන්නේ මෙයා නම් හරිද? B මෙයා නම් අපිට පැන්නුමක් විදිහට දාන්න පුළුවන් නැත්නම් සම්බන්ධකම් මෙහෙම dots විදිහට දාන්න යා. එතකොට මෙතන B නම් B ට මෙයා මෙහෙම connect වෙනවා. ඔය විදිහට. සම්බන්ධකම් dots වලින් දාන්න. dots නැති ඒවා සම්බන්ධ නැහැ කියලා තමයි ගන්න එතකොට. මේක තමයි යාට අදාළ පරිපතේ විදිහට එහෙනම් මට ගන්නට පුළුවන් වෙන්නේ. දැන් එහෙනම් අපිට පුළුවන් වුණා සත්‍යතා වගුවක් මගෙන් පරිපතයක් නිර්මාණය කරගන්න. හරිද? ඊට පස්සේ අපි යනවා පරිපතයක් මගින් කොහොමද ප්‍රකාශනය. ඊළඟ උදාහරණය මම දෙන්නම් පරිපතයකින් ප්‍රකාශනයකට එන්න. අපි යමු. පරිපතයක් ඔබට දෙනවා අපි හදා ගන්න ඕනේ ප්‍රකාශනය. උදාහරණයේ විදිහට මම තෝරාගත්තේ මෙන්න මේ වගේ පරිපතයක්. right මේක inputs මෙහෙමයි දීලා තියෙන්නේ. මේක B, මේක A, මේක C. inputs තුනයි. ඒක දෙනවා කෙලින්ම ආය නැවත O gate එක. ඔන්න F එක. පරිපතේ දිහා බලන්න ප්‍රකාශනය හදන්න පුළුවන්ද? ඔව් හරි ලේසි. මෙතන A සහ B නේ දීලා තියෙන්නේ මෙතනට. එතකොට මේක අපි දන්නවා ගුණිතයක්. හැබැයි ඩෑෂ් වෙලා තමයි එන්න ඕනේ. මොකද ඒකේ අනුපූරකේ තමයි මෙතනට ගන්නෙ නේ. මෙතන BA ආයෙතනත් එන්නේ AB ඩෑෂ් එකම තමයි. හරිද? ওই විදිහට එනවා. ඊට පස්සේ මේ දෙක මෙතනට එකතු කරලා ගන්න කියලායි කියන්නේ. එතකොට AB ඩෑෂ් ආය ධන AB ඩෑෂ්. හරිද? එතකොට මේක සරලව ගත්තොත් අවසාන උත්තරේ එන්නේ AB ඩෑෂ්ම තමයි. එකම දේ එකතු කරන්න කියන්නේ නේ. ওই විදිහට අපිට පරිපතේ නිකන් ගන්න පුළුවන්. තව උදාහරණයක් විදිහට නිකන් ගත්ත හැකි මේක වෙනම දෙන ඉන්පුට්ස් ටික. හරිද? මේක A අපි අර වගේ උදාහරණයක් ගමු. මෙන්න මේ වගේ උදාහරණයක්. මේක A මේක B. ඒතර මේකට දාලා ප්‍රකාශනය කොටන ගන්න කිව්වොත් අපිට කොටන ගන්න පුළුවන් මේ විදිහට. මෙයා A නම් මෙතන එන්නේ මොකද්ද? A dash එක. මෙයා B නම් මෙතන එන්නේ B dash එක. මොකද එකම ඉන්පුට්ස් තමයි දීලා තියෙන්නේ. ඒතර A dash B dash මෙතනදී එකතු වෙනවා. A dash ධන B dash. ඔය වගේ සංකීර්ණ පරිපත වලට උනත් යන්න පුළුවන් අපිට. මේ එන එක අපිට ඕන නම් මෙතන not gate එකක් දාලා දුන්නා නම් මොකද වෙන්නේ? A dash එක මෙතනට එනකොට ආය නැවත A වෙනවා. ඒතර මෙතනට එද්දි A එකක් විදිහට එන්නේ. ඒතර A ධන B dash. ඔය වගේ අපිට දෙන පරිපතය අනුව පරිපතය මොනවාද ප්‍රකාශනය අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් මේ ප්‍රකාශනයක් දීලා පරිපතයක් හදන්න කියලා. මේකේ අනිත් පැත්ත. හරිද? ප්‍රකාශනය දුන්නා අපිට පරිපතය හදන්න කියලා කියයි. එතකොට අපි බලමු මෙන්න මෙහෙම උදාහරණයක් විදිහට මම ඔබට දෙන්නම්. F සමානයි AB ධන B dash C වතාවක් A ධන C. දැන් මේකට අදාළ පරිපතය නිර්මාණය කරන්න කියලා කිව්වොත් එකපාර ඔබට පුළුවන් පරිපතයක් නිර්මාණය කරන්න. හා? දැන් ප්‍රකාශනේ දීලා තියෙනවානේ. පරිපතයකට කොහොමද යන්නේ? පරිපතයකට යනකොට අර ක්‍රමවේදයම පාවිච්චි කරන්න. මෙතන ඔබට තේරෙනවා එකතුවක්නේ දාන්න කියලා තියෙන්නේ. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ? එකතුවක් විදියට හදාගන්න. හරිද? එකතුවක් වෙන්නේ කවුද? එහෙනම් O gate එකක් තමයි දාන්න ඕනේ. හරිද? හොඳයි. එතකොට O gate එකක් විදියට දානකොට මෙතන එන්නේ මොකක්ද? අවසානයේ එන්න ඕනේ AB ධන B dash C A ධන C. එහෙනම් ඔන්න මෙතනට එන්න ඕනේ අපිට එන්න ඕනේ මොකක්ද මෙතනට AB මෙතනට එන්න ඕනේ B dash C වතාවක් A ධන C. එතකොට මෙතන AB කියලා කියන්නේ කෙලින්ම අපි දන්නවා මේකට එන්න ඕනේ AND එකක්. මෙන්න මේ විදියට. normal AND එකක් ආව නම් හරි. එතකොට මේ තියෙන්නේ A මේ තියෙන්නේ B කියලා ගත්තා. මෙතනට එකපාර එන්න බෑ. AND එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ විදියට. ඔබට පේනවාද AND එක ඇවිල්ලා දැන් ටික සංකීර්ණ විදියට එකක් එන්නේ B dash C අනිත් එක ඇවිල්ලා තියෙන්නේ A ධන C. හරිද? A ධන C කියලා කියන්නේ අපි දන්නවා මෙතන එකතුවක් නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා ඒක O gate එකක් වෙන්න ඕනේ. හරිද? A වලින් එකක් එනවා මේ විදිහට. right? C වලින් එකක් ඇවිල්ලා දෙනවා මේ විදිහට. මේක C මේක B මේක A කියලා ගන්න පුළුවන්. එතකොට මේක සම්බන්ධක අපි dots වලින් දාගන්න මාක් කරගන්න ඕනේ. මෙතන ඔන්න B dash C. B dash කියලා කියන්නේ මෙතනින් එකක් input එකක් එන්න ඕනේ. ඒකත් හැබැයි මේ B dash C කියලා කිව්වහම අපිට තේරෙනවානේ මේ ආයේ AND එකක් නැවිලා තියෙන විතර නේද? එහෙනම් AND එකක් එනවා නම් අපි මේක පොඩ්ඩක් input එක එළියට ගමු මෙහෙම. අරගෙන මෙහෙම දාගන්න AND එක.
එතන B dash එකක් දෙන්න ඕනේ. මෙතනින් B එකෙන් දෙනවා මෙතනට not එකක් දීලා. ඔන්නම not එකක් දුන්නා B එක දුන්නා මෙතනට. ආයි C එක දෙන්න ඕනේ මෙතනින් C එක මෙතනට සම්බන්ධ කරා. සම්බන්ධ කරන් මේ dots වලින් දාගන්න. එතකොට ওই විදියට පරිපතය ගත්තොත් අපිට හරි සරලව නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ওই ප්‍රකාශනයට අදාළ පරිපතේ විදිහට. පැහැදිලිද? ඒතර මේ වගේ ගණන් හදනයි කියන එක මහ ලොකු අමාරු කතන්දරයක් නෙමෙයි. ඒතර අපිට වැදගත් වෙන්නේ අර වගේ සේවාදායකයෙකු අපිට දීලා තියෙන ගැටලුව අනුව පරිපතයක් නිර්මාණය කරන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. දැන් ඊළඟට අපි යොමු වෙන්න යන්නේ අන්න එවැනි ගණන් සුළු කරන්නට.